සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවයන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි, අද දවසේ අයං වස්සාන කාලෝ සදහම් දේශනය සඳහා දායකත්වයෙන් එක් කරන්නේ අංක 3 D3 ජාතික නිවාස ක්‍රමයේ රද්දොළු ගම ලිපිනේ පදිංචි පින්වත් චානුල තේජාන් පොත්මුල්ල පුතුණුවන් ඇතුළු පවුලේ හැමදෙනා විසින්. ඉතින් ඒ පින්වත් පිරිසගේ ඒ පින්වත් පුතා ඇතුළු පවුලේ හැමදෙනාගේ දායකත්වයෙන් තමයි අද දවසේදී මේ උතුම් දේශනය ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ. පින්වත්නි, පින්වත් දරුවනි, අපි මේ වස්සාන කාලයේ මේ වැඩසටහන් මාලාව ඔස්සේ ඔබට මූලික වශයෙන් ගොඩාක් මජ්ක්‍ධිම නිකාය එක පොත් වහන්සේගේ දේශනා කියලා දුන්නා. ඒ වගේම අද මජ්ක්‍ධිම නිකායේ දෙක පොත් වහන්සේගේ මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේලා 3 නමක් වැඩ ඉන්නවා. ඒ පළවෙනි පොත් වහන්සේගේ සූත්‍ර දේශනා තමයි මීට පෙර ශ්‍රවණය කළේ. ඒ වගේම අද මජ්ක්‍ධිම නිකායේ දෙක පොත් වහන්සේගේ පළවෙනි දේශනාව ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව හම්බ වෙනවා. මේ සූත්‍ර දේශනාවේ නම කන්දරක සූත්‍රය. මොකද්ද? කන්දරක සූත්‍රය. හරි ලස්සන දේශනාවක්. ඔබ හිත පහදවා ගන්නට පුළුවන් ඔබට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංගරුවන ගැන. ඒ වගේම යම් විදිහකට gedara ඉඳලා ධර්මයේ පුරුදු කරන ශ්‍රාවක දරුවෙක් නම් ඔබටත් සතුට වෙන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ පින්වත්නි මේ දවස්වල වැඩ සිටියේ චම්පා නගරේ ගග්ගරා කියන පොකුණ ළඟ. ඉතින් මේ චම්පා නගරේ බොහෝ ස්වාමීන් වහන්සේලා සමග සමහරට 500ක් වෙන්නේ නැති, සමහරට 1250ක් වෙන්නේ නැති ඒ මහා සංගරුවන සමග භාග්‍යතුන් වහන්සේ ගග්ගරා කියන පොකුණ අසබඩ වැඩ හිටියා. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නට ඇත්තු පුහුණු කරන කෙනෙකුගේ පුතෙක් වන පෙස්ස කියන ඒ තැනැත්තත් ඒ වගේම කන්දර්ක කියන තවුසත් භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්නට ආවා. එතකොට එහෙනම් මේගොල්ලෝ චම්පා නගරේ ඉන්න අය. ඉතින් ආහන්න හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංගරුවනේ ඉන්නවා. ඒ දවස්වල ලොකු කිතු ගොසක් තිබ්බා දඹදිව පුරාවටම භාග්‍යතුන් වහන්සේ ගැන. ඉතින් එවැනි ගුණ ඇති, එවැනි රූප සම්පත්තියක් ඇති, ශාක්‍ය කුලයෙන් නික්මෙච්ච ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න මේ ಜಾති ආගම් කුල ભેද නැතුව හැම දෙනාම කැමති වුණා. දැන් එක තැනක තියෙනවා මේ දඹදිව ලස්සන තැන් හරි අඩුයි. ගිරි ගුහා, කඳු, කටු අගුල්, බෑවුම් ඒවා තමයි වැඩි. ලස්සන දියඇලි, ලස්සන පොකුණු තියෙන තැන්, ලස්සන නිම්න තියෙන තැන් හරි අඩුයි. ඒ වගේ මේ උපන් සත්වයා අතරේ, මේ මනුස්ස ලෝකේ ඉපදින සත්වයා අතරින් තථාගතයන් වහන්සේ දකින අය හරි අඩුයි කිව්වා. ඒ දෙතිස් මහා පුරුෂ ලකුණින් සෝභමාන පින් සිරුර ඇති බුදු කෙනෙක් සියසින් දකින අය මේ ලෝකේ සුලභයි කිව්වා. ඊටාත්ම ටික දෙනයි කිව්වා. දකින්න නැති අයම වැඩි කිව්වා. එතන මේ පෙස්ස
ඒ වගේම කන්දරක කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ සියසින් දකින්න පින් තිබ්බය. ඒ වගේම ධර්මය අහන්නත් පිනක් තිබ්බා. ඉතින් පෙස්ස භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගත්තා. කන්දරක එහෙම තවුසෙක්නේ. එයා පැත්තකින් කතා කරලා හිටගෙන හිටියා. ඒ වෙලාවේ මේ දැන් භික්ෂු සංඝයා වහන්සේ ඊ타ත්ම ශාන්තව තමන් මනාකොට සතිපට්ඨානේ පිහිටලා ඒ ස්වාමීන් වහන්සේලා එතන හිටිය රහතන් වහන්සේලා සමට අනාගාමී උත්තමයන් වහන්සේලා ඉන්නේ නැති සකෘදාගාමී සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේලා නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයන් වහන්සේලා හිටිය. ඉතින් සතිපට්ඨාන තුල පිහිටලා වැඩ ඉන්න මහා සංගරුවන ඊ타ත්ම නිශ්ශබ්දව සංසිඳුණු වචන සංසිඳුණු කායික ක්‍රියා සංසිඳවාගත් සිටිවිලි එක්ක නිශ්ශබ්දව භාග්‍යතුන් වහන්සේ ළඟ ඒ දෙපස වැඩ හිටියා. ඉතින් මේ ලස්සන දසුන දැක්කා කන්දරක තවුසා. ඊ타ත්ම නිශ්ශබ්ද වැඩ සිටිනා වූ මහා සංගරුවන දෙස ඒ භික්ෂු සංඝයා වහන්සේලා දිහා හොඳින් net හිදලා ලැස් දෙක ලොකු කරලා බැලුවා. බල්ලා කිව්වා කන්දරක මේ භාග්‍යතුන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි. හරිම පුදුම සහගතයි. මේ තරුණ වයසේ ඉන්න මේ භික්ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ හොඳට මඟ පෙන්වලා තියෙනවා. ඇයි දැන් එයාට දකින්න හම්බෙනවනේ ඒ ආයසේ ඉන්න තවුසු ඉන්නවා. ඒ ආයසේ ඉන්න දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ පොඩ්ඩක් කටවහගෙන ඉන්න කිව්වට පස්සේ ඉන්නේ නැහැ. හික්මීමක් නැහැනේ ගොඩක් අයගේ. ඒකට එහෙම හික්මවන්න අමාරු මේ තරුණ පිරිසක් මේ ස්වාමින් වහන්සේලා හැටියට පැවිදි වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ ඊ타ත්ම මැනවින් හික්ම වෙලා ඉන්නවා. දැන් හික්මෙන්ඩ බෑ මැනවින් හොඳ මඟ පින්වීමක් තිබ්බේ නැත්තම් හොඳ ගුරු ඇසුරක් තිබ්බේ නැත්තම් බවත් ගෞතමයන් වහන්සේ අනේ බවත් ගෞතමයන් වහන්සේ මට නම් හිතෙන්නේ මේ අතීතයේ යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියානම් ඒ භාග්‍යතුන් වහන්සේත් භික්ෂු සංඝයාට ඊ타ත්ම මැනවින් මාර්ගය පෙන්වලා දෙන්න ඇත්තේ මේ විදිහටමයි කියලා මට හිතෙන්නේ කිව්වා. ඒ වගේම තමයි අනාගතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේත් ඒ භික්ෂු සංඝයා වහන්සේලා මැනවින් හික්මවමින් මැනවින් මඟ පෙන්වලා දෙන්නේ මේ විදිහටමයි කියලායි මට හිතෙන්නේ කියලා කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා කන්දරක ඒක එහෙමම තමයි පින්වත් කන්දරක ඒක එහෙමමයි අතීතයේත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් භික්ෂු සංඝයා වහන්සේට ඊතා මැනවින් මාර්ගය පෙන්වලා දුන්නේ මේ විදිහටමයි කිව්වා. අනාගතයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් ඒ භික්ෂු සංඝයා වහන්සේලාට හික්මෙමින් ගුණදහම් දියුණු කරමින් මේ දිවි පැවැත්ම ගෙවන්නට මේ දුකින් නිදහස් වෙන්න මඟ පෙන්ලා දෙන්නේ මේ විදිහටමයි කිව්වා. පින්වත් කන්දරක මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවා කිව්වා. සියලු ආශ්‍රව ඡය කරපු මහරහත් උත්තමයන් වහන්සේලා. ඒ වගේම තමයි කිව්වා කෙලෙස් බැහැර කරපු ඒ විමුක්තිය සාක්ෂාත් කරපු රහතන් වහන්සේලා ඉන්නවා කිව්වා. ඒ වගේම කන්දරක මෙතන වැඩ ඉන්න භික්ෂු සංඝයා අතර ධර්ම මාර්ගයේ මැනවින් හික්මන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා කිව්වා. ඒ භික්ෂුන් වහන්සේලා හොඳට සීලය තුල පිහිටලා නිතරම සීල සම්පන්නව දිවිගෙවන්නේ අවස්ථානුකූල ප්‍රඥාවෙන් යුක්තව ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව සතර සතිපට්ඨානය තුල පිහිටලයි කිව්වා මේ ජීවිතය ගත කරන්නේ. මොකක්ද පින්වත් කන්දරක සතර සතිපට්ඨානය තුල හික්මනවා කියලා කියන්නේ? සතිපට්ඨානය කියලා කියන්නේ කන්දරක ඒ භික්ෂුන් වහන්සේලා ඉන්නේ මෙහෙමයි කිව්වා. කෙලස් තවන වීරියෙන් යුක්තව ආතාපි කියලා කියන එකට. කෙලස් තවන වීරියට ආතාපි සම්පජානෝ සතිමා මනා සිහිනුවණින් යුක්තව මනා සිහියෙන් යුක්තව ජීවිතය තුළ පවතින ලෝභයත් අපේ ඇතුළේ තියෙන ආශාවන් තියෙනවා. ඒ වගේම යම් දේවල් නොලැබෙනකොට දුම්නස තියෙනවා. ඒ කියන අභිජ්ජාව දෝමනසය දුරු කරට කයේ ඇත යථා ස්වභාවය සිහි කරමින් කායානුපස්සනාවෙන් ඉන්නේ කිව්වා. ඒ වගේම අභිජ්ජා දෝමනසයන් දුරු කරමින් මනා සිහිනුවණින් යුක්තව වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනාවෙන් ඉන්නේ කිව්වා.
සැපක් දුකක් උපේක්ෂාවක් හටගන්නකොට ඒ ගැන ඒවා හටගන්න ස්පර්ශය නිසා ස්පර්ශය නැතිවීමෙන් නැතිවෙලා යනවා කියලා මනස සිහිනුවණින් ඉන්නේ කිව්වා. ඒ වගේම චිත්තානුපස්සනාවෙන් ඉන්නේ කිව්වා. සතිපට්ඨානය සතර සතිපට්ඨානය තුල චිත්තානුපස්සනාවෙන් ඉන්නවා කිව්වා. මගේ හිතේ දැන් රාගයක් හටගත්තා. මගේ හිතේ දැන් ද්වේෂය හටගත්තා. මගේ හිත දැන් භාවනාවේ හොඳට වැඩෙනවා. මගේ හිතේ තියෙන හොඳට වැඩුණු සිතක්, ධ්‍යාන සම්පන්න සිතක්. මගේ සිතේ දැන් විමුක්ති සහගත සිතක්. මගේ සිතෙන් තාම කෙලෙස් නිරුද්ධ වෙලා නැහැ. කෙලෙස් සහිත සිතක් කියලා හොඳට දන්නවා තමන්ගේ සිත ගැන. තමන්ගේ සිතේ ඇතිවෙන වෙනස්කම් ගැන හොඳ අවබෝධයෙන් සතිපට්ඨානය තුළ පිහිටලා ඉන්න පිරිසක් කොහොමද ඉන්නේ. ඒ වගේම භාවනා කරගෙන යනකොට මේ ಗುಣධම් දිනු කරනකොට කාමච්ඡන්දේ ව්‍යාපාදේ ආදී නීවරණ හට ගන්නකොට ඒව දැනගන්නවා කිව්වා. ඒව දුරු වෙනවා දැනගන්නවා කිව්වා. ඒ වගේම මේ දුක ගැන, මේ ආයතන ගැන, පංච උපාදානස්කන්ධය ගැන, සප්ත බොජ්ජංග ධර්ම ගැන, චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ආදී මේ ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම ඒවා විමසන ආකාරය හොඳට දන්නවා කිව්වා. ධම්මානුපස්සනාවෙන් කොයි ඉන්නේ. ධම්මානුපස්සනාවෙන් කිව්වා ඔන්න ඔය සතිපට්ඨානෙ තුලමයි කිව්වා මේ භික්ෂුන් වහන්සේලා වාසය කරන්නේ. මෙහෙම භාග්‍යතුන් වහන්සේ වදාළාට පස්සේ එතන හිටියනේ කවුද? ඇත්ත පුහුණු කරන එක්කෙනෙක්ගේ පුතා. ගොඩාක් දේශනාවල උදාහරණ වලට අපි ගන්නවා ඒක. කවුද? පෙස්ස. පෙස්ස එතන ඉඳලා කියනවා ස්වාමීනි හරිම ආශ්චර්යයි. ස්වාමීනි හරි අద్භූතයි. භාග්‍යතුන් වහන්සේ විසින් මේ සත්වයාගේ පිරිසිදු භාවය පිණිස සත්වයාගේ පිරිසිදු බව පිණිස ශෝක වැළපීම් දුක් දුම්නස් නිරුද්ධ වීම පිණිස නිවන් මාර්ග අවබෝධ කිරීම පිණිස අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස ඊ타ත්ම මනවින් මේ සතර සතිපට්ඨානෙ දේශනා කරලා තියෙනවනේ. එතකොට මෙයා කලින් මං හිතන්නේ අහලා තියෙනවා. මෙයා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ කලින් අහලා තියෙනවා. ශ්‍රාවකයන් වහන්සේ නමකින් හරි අහලා තියෙනවා. ස්වාමීනි අපි සුදුවත් හඳින ගෙහි උදවිය. අපිත් කලින් කාලේට මේ සතර සතිපට්ඨාන තුල මනාව සිහි පිහිටවාගෙන ඉන්නවා කිව්වා. ඒක පුරුදු කරනවා කිව්වා. අපිත් කෙලස් තවන වීරියෙන් යුක්තව මේ කායानुපස්සනාව තුල, වේදනානුපස්සනාව තුල, චිත්තානුපස්සනාව තුල, ධම්මානුපස්සනාව තුල වාසය කරනවා කිව්වා. අපිට ඉතින් හිතෙනවා කිව්වා මට හිතෙනවා මෙහෙම. දැන් මේ මිනිස්යාගේ ඇත්ත ස්වභාවය එළියට එන්නේ භාගතුන් වහන්සේගේ ධර්මයේ මනවින් පුරුදු කරනකොට. අවංක කිනාට මේ ධර්මයේ තියෙන්නේ. දැන් සතිපට්ඨානය වුණත් මනවින් දියුණු කළොත් ඒ යමා නිවන් සුව බොහෝ දුර නෙවෙයි. දින 7ක් ඇති කියනවා නේ. එතකොට සට කපට මායා නැති ඇත්ත ස්වභාවය ප්‍රකට කරලා ඉන්න කෙනෙක් මංගාවට આવොත් නොබෝ කලකින්ම නොබෝ වෙලාවකින්ම ධර්මය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. එතකොට මේ මිනිස්යාගේ තියෙන මේ සත්වයාගේ තියෙන විවිධ සක්කාය දිට්ඨියත් එක්ක විවිධ හඟවගච්ඡ දේවල් තියෙනවා. නමුත් සතිපට්ඨානය වඩද්දී එයාට එයාගේ ඇත්ත ස්වභාවය හොඳට වැටහෙනවා. හංගගෙන ඉන්නේ ඒවා වැටහෙනවා. එයාට ඊට පස්සේ හංගගෙන ඉන්න බෑ. විවෘත වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මෙයාට ඒ ගැනත් පොඩි අවධානයක් තියෙනවා. කියන හරිම ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ හරිම පුදුමයි. මෙවැනි වූ සංගවා ගන්නාලද මනුෂ්‍ය ස්වභාවය ඇති. මේ සංගවගෙන ඉන්න මනුෂ්‍යයා එක එක විදිහට තමන්ගේ ගුණධර්ම, සමන්ගේ රහස් කටයුතු, සමන්ගේ තියෙන මේ කැත සිරිත්, කැත පුරුදු හංගගෙන ඉන්නේ. එහෙම හැංගගෙන ඉන්නේ කොහොම මනුෂ්‍යයා මහා කසටයි කිව්වා. කසට ගති ඇතුව ඉන්නකො සමහරු. මෙවැනි මිනිස්සු කපටිකම් ඇතුව ඉන්නකොට අනේ භාග්‍යතුන් වහන්සේ සත්වයාගේ යහපත අයහපත දැනගෙන ඒ ගැන හොඳ අවබෝධයකින් ඉන්නවනේ. හරි ආශ්චර්යයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ දන්නකො මෙයා මේ විදිහයි. මෙයා ගාව මේ කපටිකම තියෙනවා. මෙයා ගාව තියෙන ඉන්ද්‍රිය ධර්ම, ශ්‍රද්ධාව තියෙනවා. මෙයා සසරේ මේව පුරුදු කරලා තියෙනවා. මෙයාට මේ ධර්මයේ දේශනා කළොත් මේ යහපත උදා වෙනවා කියලා දන්නවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයි. මේ මිනිස්සු නම් ඉන්නේ සැබෑ ස්වභාවය හංගගෙනමයි කිව්වා. මේ මිනිස්සු ඉන්නේ සැබෑ ස්වභාවය හංගගෙන කිව්වා. ඒ කියන්නේ කයින් එකක් කරන්නේ. වචනයෙන් කියන්නේ එකක් කිව්වා. සිතෙන් සිතන් එකක් කිව්වා. හිතේ හිතාගෙන ඉන්නේ වෙන එකක්. කයෙන් කරන්නේ වෙන එකක්. හැබැයි කියන්නේ වෙන එකක් කිව්වා. ඇත්ත ස්වභාවය මේ මිනිස්සයා ප්‍රකට කරන්නේ නැහැ කිව්වා. ඇත්තනේ. මාධ්‍යයට ගියාට පස්සේ එක්කෙනෙක් එකක් කියනවා.
ඇත්ත ජීවිතේ වෙන එකක් කියනවා. උසාවියට ගිහිල්ලා වෙන එකක් කියනවා. ඕන තරම් තියෙන උදාහරණ කියලා නිම කරන්න ඕනේ නැහැ. හැමදාම මේ අහිංසක මිනිස්සයාට මේ අසරණ මිනිස්සයාට මේ කොවිඩ් කාලේ පවා අහන්න හම්බෙන්නේ හිතේ එකක් තියාගෙන කයින් එකක් කරලා වචනෙන් බොරු කියන මහා බොරුකාරයන්ගේ කතා ටිකක් තමයි හැමදාම ඔබට අහන්න හම්බෙන්නේ. ඒ හින්දා මේ මිනිස්සුયો අසරණයි. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේට අර පෙස්ස කියනවා මම ඇත්ත පුහුණු කරන කෙනෙක්. සිව්පා වුන්නම් ඔය මිනිස්සු වගේ නෙවෙයි භාග්‍යතුන් වහන්සේ. උන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරනවා. මම සුළු මොහොතකට සමහරක් වෙලාවට චම්පා නගරයට යනවා. ඒ වෙලාවට පවා ඇතුන්ගේ යම් කපටිකම් තියෙනවා නම්, කූට බවක් තියෙනවා නම්, වංක බවක් තියෙනවා නම්, ඇද බවක් තියෙනවා නම් ඒවා උන් ප්‍රකට කරනවා කිව්වා. හැබැයි මංගා වැඩ කරනකෝ දාසයෝ. මංගා වැඩ කරනකෝ ඇත්ගොව්වෝ. කම්කරු වැඩ කරනකෝවා. හැබැයි ඒගොල්ලෝ එහෙම නැහැ කිව්වා. මේ සිව්පා සත්තු වගේ නෙවෙයි කිව්වා. මේ තිරිසන් සතා හොඳයි කිව්වා. මේ කම්කරුවෝ දාසයෝ ඇත්තු බලා ගන්න මගේ ගාව ඉන්න වැඩ කරන්නේ උන්. එකක් කියන්න කිව්වා. හෙට වැඩට එන්නම් කියනවා. ගෙදර ගිහින් කියන උණ වගේ කියලා. කියන්න එකක් හිතන්න එකක්. හෙට වැඩට එන්නම් කියලා කියන්නේ හිතේ හෙට එන්නේ නැහැ කියලා හිතාගෙන. කියනවා එන්නම් කියලා. ගෙදර යනකොට කියනවා මොකද්ද? නූලට අසනීප වෙලා හොස්පිටල් නතර කරලා ඉන්නේ කියලා. මේ හිතේ එකක් තියාගෙන ලාභය ලබා ගන්න මිනිස්යන්ව රවට්ටන අසමත් ಜಾති අමනුෂ්‍යව තමයි කිව්ව මේ ලෝකේ ඉන්නේ. හැබැයි උන් තිරිසන්නු වලා හිටියට ඇත්ත ප්‍රකට කරනකෝ. ඒකයි මෙයා හොඳට දන්නවා ඇත්ත පුහුණු කරලා. ඒ වැරදි දේවල්, ඒ කපටි ස්වභාවයන් උන්ගේ තියෙන ඒ ගති ප්‍රකට කරපුවම තමයි ඒවට අදාළව බෙහෙත් දීලා හීලෑ කරලා යා ලස්සනට මංගල අස්තිරාජෝ හදන්නේ. ස්වාමීනි ආශ්චර්ය අద్භූතයි. මෙවැනි වූ සිතෙන් එකක් හිතන, කයෙන් එකක් කරන, වචනෙන් එකක් කියන මිනිස්යාවනේ භාග්‍යතුන් වහන්සේ මේ සතිපට්ඨාන ආදී ධර්මයන් දේශනා කරලා මේ මනවින් හික්මවලා තියෙන්නේ. මේ මනවින් හික්මවලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. පින්වත් පෙස්ස ඒක එහෙම තමයි කිව්වා. ඒක එහෙම තමයි කිව්වා. පෙස්ස මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් දකින්න හම්බ වෙනවා කිව්වා. මිනිස්සයා ඔහොම තමයි එකක් හිතන්නේ, එකක් කියන්නේ, එකක් කරන්නේ. සිව්පාවෝ එහෙම නැහැ කිව්වා. මේ මිනිස්සයෝ ඉන්නකො ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක්. පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නකො. එක්කෙනෙක් ඉන්නකො පින්වත් පෙස්ස. එක්කෙනා තමයි ඔහු තමාව පීඩාවට පත් කරගන්නා කෙනෙක්. තමාව පීඩාවට පත් කරගන්න වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්. ඒ පළවෙනි එක්කෙනා කිව්වා. දෙවෙනි එක්කෙනා තමයි පින්වත් පෙස්ස. එයා ඉන්නවා අනිත් අයව පීඩාවට පත් කරන කෙනෙක්. අනිත් අයව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්. ඒ දෙවෙනි එක්කෙනා කිව්වා. ඒ වගේම පෙස්ස මේ ලෝකේ ඉන්න පුද්ගලෙක් තුන්වෙනි එක්කෙනා. පුද්ගලෙක් ඉන්නවා තමාවත් පීඩාවට පත් කරනවා. අනිත් අයත් පීඩාවට පත් කරන. තමනුත් අනිත් අයටත් පීඩාවට පත් කරන වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්. ඒ කියන්නේ තමත් පීඩාවට පත් වෙන, අනිත් අයවත් පීඩාවට පත් වෙන වැඩපිළිවෙලක ඉන්න කෙනෙක් ඉන්නවා. හතරවෙනි කෙනෙක් ඉන්නවා. එයා තමාව පීඩාවට පත් නොකර ගන්න කෙනෙක්. තමා පීඩාවට පත් නොකර ගන්නා වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්. ඒ වගේම අනිත් අය පීඩාවට පත් නොකරන කෙනෙක්. අනිත් අය පීඩාවට පත් නොකරන වැඩපිළිවෙලකට බැසගත් කෙනෙක්. ඉතින් ඔහු තමාව පීඩාවට පත් නොකර ගනිමින් අනිත් අයටත් පීඩාවට පත් කරන්නේ නැතුව අනිත් අයත් මෙලවදීම තෘෂ්ණාව රහිතව නිවී යන කෙනෙක් කියනවා. සිහිල් වෙච්ච කෙනෙක් කියනවා. සැපය විඳින කෙනෙක් කියනවා. ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇතුව වාසය කරන කෙනෙක් කියනවා. කවුද? මේ හතරවෙනි කෙනා. කියන්නේ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ පෙස්සගෙන් අහනවා, පින්වත් පෙස්ස මේ පුද්ගලයන් 4 දෙනාගෙන් ඔබේ හිත ගොඩාක් පහදින්නේ කාටද ඇහුවා. අනේ ස්වාමී, තමන්ව පීඩාවට පත් කරගන්න ඒ වැඩපිළිවෙලින් කෙනාට මන්නම් පහදින්නේ නැහැ කිව්වා.
අනිත් අයට පීඩාව දෙන ඒ වැඩපිළිවෙල ඉන්න අයටත් මම පහදින්නේ නැහැ කිව්වා. දෙපැත්තටම පීඩාව දෙදී එහෙම වැඩපිළිවෙලක ඉන්න අයටත් පහදින්නේ නැහැ කිව්වා. හැබැයි යම් කෙනෙක් තමනුත් පීඩාවටපත් නොවි අනිත් අයටත් පීඩාවක් නොදී යම් නියම වැඩපිළිවෙලක ඉන්නවා නම් මේ ජීවිතේම තෘෂ්ණාව නිරුද්ධ කරලා නිවී සැනසුණු ජීවිතයක් ඇති කරගන්නවද? ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති වෙන්නවද? මම පහදින්නේ එයාටයි කිව්වා. එයාටයි කිව්වා මගේ හිත පහදින්නේ. පෙස්ස ඇයි ඔබ ඉතින් අර කලින් කියපු තුන් දෙනාට පහදින්නේ නැත්තේ? ඇයි පහදින්නේ නැත්තේ? මොකක් හින්දාද ඇහුවා. ස්වාමීනි ඒක මෙහෙමයි කිව්වා. යම් පුද්ගලයෙක් ඉන්නවා එයා තමන්ට පීඩාව ඇති කරලා දෙනවා. තමාට පීඩාව ඇති කරගන්න විදිහට ඒ වැඩපිළිවෙලක ඉන්නවා. එයා සැපයට කැමති. ඒ ඔක්කොම සැපයට කැමති අයනේ. සැපයට කැමති. හැබැයි දුකට අකමැති. හැබැයි තමන් දන්නේම නැතුව ඒ මෝඩයා තමන්ව දුකටපත් කරගන්න වැඩපිළිවෙලක ඉන්නවා කියනවා. ඒ හින්දා එයා පෙළෙනවා කියනවා. අපරාධ කියනවා. දුකටපත් කරගන්නවා කියනවා. ඒ හින්දා මම එයාට පහදින්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ පින්වත්නි මේ ලෝකේ ඉන්නවා තමන්ව පීඩාවට පත් කරගන්න ඒ වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්. එයා සැපයට කැමැත්තෙන් කරන්නේ හැබැයි එයා විඳින්නේ දුකක්. එයාවත් දන්නේ නැහැ මේකෙන් මට සැපයක් නැහැ කියලා. දුකටත් අකමැති හැබැයි එයා දුකක් විඳිනවා. ඒ හින්දා මම පහදින්නේ නැහැ කිව්වා. ඒ වගේම දෙවෙනි එක්කිනාටත් මම පහදින්නේ නැහැ කිව්වා. මොකද මේ ලෝකයේ ඉන්නකෝ සැපයට කැමති කිව්වා මේ අහිංසක මිනිස්සු. නමුත් මේ මිනිස්සයා අනිත් අයට පීඩාව දෙනවා කිව්වා. ඒ සැපේ කැමැත්තෙන් ඉඳිද්දිම මේ ලෝකේ සත්වෝ දුකට අකමැති. එහෙම තියෙද්දි මේ කෙනෙක් ඉන්නකෝ ඒ අයට පීඩාව දෙනවා. ඒ හින්දා ඒ මිනිස්සයාට මම කැමති නැහැ කිව්වා. මේ ලෝකේ ඉන්නවා තමුණුත් පීඩාවටපත් කරගෙන අනිත් අයටත් පීඩාව දීදී ඉන්න මිනිස්සු. මේ ලෝකේ සැපයට කැමැත්ත තියෙද්දි දුකට අකමැත්ත තියෙද්දි තමුණුත් පීඩාවටපත් වෙවි අනිත් අයට දුකක් දෙනවා නම් ඒ අයට මම පහදින්නේ නැහැ කිව්වා. හැබැයි ස්වාමීනි මේ ලෝකයේ ඉන්නකෝ යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා හතරවෙනි පුද්ගලයා තමාව පීඩාවට පත් කර ගැනීමටත් අනිත් අය පීඩාවට පත් කිරීමටත් කැමති නැහැ. ඒ හින්දා තමනුත් අනිත් අය පීඩාවට පත් නොකරන වැඩපිළිවෙලක ඉන්නවා කිව්වා. එහෙම ඉන්න එක්කෙනා පීඩාවක් නොදී කාටවත් තෘෂ්ණා රහිතව නිවී සැනසුණු ජීවිතයකින් යුක්තව ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති කරගෙන ඉන්නකෝ. අන්න ඒ තැනැත්තා සැප කැමති වූ දුක පිළිකුල් කරන්නා වූ අනුන්වත් පීඩාවට පත් කරන්නේ නැති කෙනෙක් කිව්වා. අනිත් අය පෙළන්නේ නැති කෙනෙක් කිව්වා. මේ කාරණේ හින්දා මම පහදින්නේ හතරවෙනි කෙනාටයි කිව්වා. ඒ නිවී සැනසුණු ජීවිතයක් ඇති කරගන්න තමන්ටත් පීඩාවක් ඇති කරලා දෙන්නේ නැති වැඩපිළිවෙලක ඉන්න අනිත් අයටත් පීඩාවක් නොදී එවැනි වැඩපිළිවෙලක් අනුගමනය කරන්නේ නැති කෙනාටයි ගොම පහදින්නේ. අනේ ස්වාමීනි අපිට ඉතින් බොහෝ වැඩ තියෙනවා කියලා මොකද කිව්වේ පෙස්ස අපි යන්නම් එහෙනම් කියලා මේ භාග්‍යතුන් වහන්සේට ඒ කියපු කරුණ ටික මේව කළා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා පිටත් වෙලා ගියා. වැඩි විස්තර ආයෙ හුවේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මොකක්වත් කියනකම් හිටියෙත් නැහැ. ඒ වෙලේ ඒ පෙස්ස කියන ඇත්ත පුහුණු කරන එක්කෙනාගේ පුතා ගියාට පස්සේ කන්දරකත් එක්ක නෑ කන්දරකත් යන්නේ නැති භාග්‍යතුන් වහන්සේ වදාලා මේ භික්ෂු සංඝයා වහන්සේලා එකතු කරලා ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා කිව්වා පින්වත් මහණනි ඔය පෙස්ස හරි නුවණැති කෙනෙක් කිව්වා. පින්වත් මහණනි ඔය පෙස්ස මේ ප්‍රඥාවන්ත කෙනෙක් කිව්වා. පින්වත් මහණෙනි ඔය පෙස්ස මම දැන් ඔය කියපු පුද්ගලයෝ හතර දෙනා ගැන හොඳට තේරුම් අරගෙන හොඳට විග්‍රහ කරා කිව්වා. මේ හැබැයි ඉතින් තව ටිකක් වෙලා හිටියානම් එයාට ලොකු යහපතක් උදා කරගන්න තිබ්බා කිව්වා. නමුත් මේ පොඩි වෙලාවේ වුණත් එයාගේ ජීවිතේට එයා ලොකු යහපතක් උදා කරගත්තා කිව්වා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ පුද්ගලයෝ හතර දෙනා ගැන තව විස්තර කරන්න හිටියේ. නමුත් ඒක එයා ඒ අවස්ථාව නැති වුණා. දැන් බලන්න සමහරට භාග්‍යතුන් වහන්සේගෙන් මේ ධර්ම ධාතුවෙන් ඒ ලබන්න තියෙන ලාභය සමහරක් අයට ලබන්න බෑ. සමහරක් වෙලාවට එයා එතන හිටියනම් සමහරට එයා එතනදිම අනාගාමී වෙන්න තිබ්බා. අපි දන්නේ නැහැ. සෝතාපන්න සකදාගාමී ඵල ලබන්න තිබ්බා. ඒකයි මහත් යහපතක් ලබන්න තිබ්බා කිව්වේ. නමුත් එතකින්ම භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිලා ඉතින් යම් යහපතක් උදා කරගත්තා කිව්වා. ඒ වෙලේ එතන හිටිය ස්වාමීන් වහන්සේලා
හැබැයි දක්ෂයි. මොකද කිව්වේ අනේ ස්වාමීනි අපිට මේ පුද්ගලයා 4 දෙනා ගැන විස්තර වශයෙන් කියලා දෙන්න. මේකට කාලයයි කිව්වා. එහෙනම් අහගන්න පින්වත් මහණෙනි කියලා භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයා 4 දෙනා ගැන විස්තර කරලා දෙනවා. පින්වත් මහණෙනි තමාව පීඩාවට පත් කරගන්නා වූ තමාව පීඩාවට පත් කරගන්නා වැඩිපළවිලේ සිටින්නේ කවුද? පින්වත් මහණෙනි එක්තරා පුද්ගලෙක් ඉන්නවා. ඔහු අත්හල සිරිත් ඇති නිර්වත් කෙනෙක් කියනවා. ඒ කියන්නේ මෙතන කියන්නේ තනිකරම අර අත්ත කියලා මත අනුയോഗයෙන් තමන් පීඩාවට පත් කරගෙන තමන් පීඩාවට පත් කරගන්න වැඩපිළිවෙලකම ඉන්නවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. සමහරක් වෙලාවට සීල ව්‍රතවලට ගිහිල්ලා එයා ඊට පස්සේ දාන ටික පිළිගන්නේ අර දරුවෝ හම්බෙන්නේ ඉන්න අම්මලාගෙන් කෑම පිළිගන්නේ ගොඩාක් විස්තර තියෙන අපිට වෙලාවත් ඒක විස්තර කරන්න වෙලාව නැහැ. ඊට පස්සේ එක බත් පිටකින් යැපෙනවා. බත් ඇටයකින් යැපෙනවා. ඒ වගේ අර අමුකොළ වර්ග විතරක් වඩ මේ කෑමකට ගන්නවා. ඊට පස්සේ හන වෙහැරි අඳිනවා. ඊට පස්සේ මේ උඩු බැල්ලෙන් ඉන්නවා. උක්කුටියෙන් ඉන්නවා. කටු ගහපු ලෑලි වල ඉන්නවා. දැන් අපිත් ඔය දකින්නේ එක එක කාලවලට එක එක අයට පුද පූජා පවත්වන්න කියලා එන කම්බි වලින් එල්ලිලා ඉන්නවා. ඒ ඔක්කොම තමන් පීඩාවට පත් වෙනවා. දැන් මේ කටු ගොඩක් උඩ නිකාන් ඉන්නවා කියලා කියන්නේ දුක් විඳිනවා. ඒ වගේ වැඩ පිළිවෙලක ඉන්න. සමහරට එක කකුලෙන් ඉන්නවා. හුලම් බොනවා නේ. එක එක අපි අහන්නේ. එහෙම තමන්ුණු පීඩාවටපත් වෙවි ඒ වැඩ පිළිවෙලක ඉන්නවා. එයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියයි එයාට හම්බෙන සමහරට නිරේ උපත. ඇයි යා මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ හින්දා. ඉතින් මේ වැඩ පිළිවෙලින් මට නිවන හම්බ වෙනවා. මම දුකෙන් නිදහස් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. සැපයට කැමැත්තෙන්. හැබැයි දුකක් විඳින්නේ. ආන්නේ අය කවුද කිව්වද? තමනුත් පීඩාවටපත් වෙලා අනිත් අය තමනුත් පීඩාවටපත් වෙලා තමන් පීඩාවටපත් වෙන වැඩ පිළිවෙලක ඉන්න පිරිසක්. ඔය නිගණ්ඨනාථ පුත්ත. ඒ කාලේ හිටියන ඔය එක එක වෘත සමාදන් වෙච්ච අය. ඒ ඔක්කොම ඉතින් මේ තමනුත් පීඩාවටපත් වෙවි දැන් සිරිත් විරිත් ඉක්මවලා ගිහිල්ලා. සිරිත් ඒ ඇඳුම් නැතුව ඒ සම්මත ඉක්මව ගිහිල්ලා ඔය එක එක දෘෂ්ටිගත වෙලා හිටපු අය. ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේ අනුමත කළේ නැහැ. ඒ වගේම පින්වත් මහන්නේ අනිත් අයව පීඩාවට පත් කරන්නව අනිත් අය පීඩාවට පත් කරන වැඩපිළිවෙල සිටින පුද්ගලයා කවුද ඇහුවා. දෙවෙනි කෙනා ඒක විස්තර කරනවා. එයා තමන්ගේ යහපතයි කියලා අනිත් අය මරනවා. ඒ කියන්නේ ඌර මරනවා නැත්තම් හරක් මරනවා. මේ ප්‍රාණඝාතයේ ඉදිලා ඉන්නවා. මිනිස්සු මරනවා. ඒකට තමන්ට සැපේ ලබා ගන්න අනිත් අයට දුක් දෙනවා. ආන්නයා කිව්වා අනිත් අයට පීඩාව දෙන ඒ පීඩාව දෙන වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්. සත්තු මරණ කෙනෙක් කියලා කියන්නේ තනි කරම අනිත් අයට පීඩාව දෙන ඒ වැඩපිළිවෙල ඉන්න කෙනෙක්. හොරගම් කරන කෙනෙක් කියලා කියන්නේ අනිත් අයට පීඩාව දෙන ඒ වැඩපිළිවෙල ඉන්න කෙනෙක්. වැරදි කාම සේවනය කරනවා කියන්නේ අනිත් අයට පීඩාව දෙන මොකක්ද? මේ වැඩපිළිවෙල ඉන්න කෙනෙක් නේ. ඉතින් මේ මෙතන සත්තු මෙරීම ගැන කියන්නේ. නමුත් අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාලා තුන්වෙනි පුද්ගලයා. එයා කොහොමද? එයා තමනුත් අනිත් අයව දෙගොල්ලම පීඩාවට පත් වෙන විදිහට වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ උන රජ කෙනෙක් ඉන්නවා. නැත්තම් බ්‍රහ්මණෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා ඔන්න මේ මිත්‍යා දෘෂ්ටියකට බැසගෙන එයා හිතනවා මේ යාගයක් කරන්නත් ඕනි. හැබැයි මමත් ඒ විදිහට ඉන්න ඕනි කියලා. ඔන්න මෙයාවත් පීඩාවට පත් වෙන විදිහට මොකද කරන්නේ? හොඳට රැවුල් බාලා, ගිතෙල් ඇඟේ ගාගෙන, ඉතින් සුදු ඇඳගෙන සමහරක් වෙලාවට මුවෙකුගේ අඟක් අරගෙන පිට කහ එයාගේ රාජමහේශිකාව නැත්තම් තව පුරෝහිතයෙක් එක්ක ගිහිල්ලා ගොම ගාපු මේ බිමක වැතිරෙනවා කියනවා. එළදෙනක් ඉන්නවා කියනවා. එදා ඒ ළඟදී වදපු මේ වැහු පෙටියෙක් ඉන්න. ඒ එළදෙනගේ තන පුඩුවෙන් වැටෙන මේ කිරි එක තන පිඩුවකින් වැටෙන බිඳුවක් බොනවා. එක්කෙනෙක් ආහාරයට ගන්නවා කියනවා. අග්‍රමහේශිකාව අනිත් එකෙන් ගන්නවා කියනවා. එහෙම හරි දුකක් විඳිනවා කියනවා. ඒ වගේම එහෙම කිරි බීලා අර එළදෙනගේ අර තන පුඩුවෙන් එක බිඳුවක් විතරක් බීලා දැන් මම යාගයක් කරන්න ඕනේ කියලා එතනටම ඇවිල්ලා මේ වෘෂභයෝ ඉන්නවා. මේ හරක් ඉන්නවා 1000ක් මරන්න. ඒ වගේම පොඩි වස්සු ඉන්නවා 1000ක් මරන්න. මුව 1000ක් මරන්න කියලා අණ කරනවා කියනවා. හිස ගසලා දාන්න, මේවා නසන්න. එහෙම කියලා කියනවා. එතකොට එතන ඉන්න දාසයෝ, එතන ඉන්න කම්කරු බයි ඒ කටයුත්තට ලං වෙනවා කියනවා. එහෙම කරනවා කියනවා. එතකොට තමනුත් පීඩාවටපත් වෙලා
අනිත් අයත් පීඩාවට පත් කරලා. දැන් සමහරක් වෙලාවට සමහරක් අය එක එක තොවිල් කරනවා. එක එක දේවල් කරනවා. දැන් සමහරක් අයට කියනවා රෑලි වෙනකන් මේ වතුර බහැලා ඉන්න. එහෙම ඇවිල්ලා හරකෙක් මරන්න ගේට්ටුව ඉස්සරහ. තමනුත් එළිනකන් සීතල ඉඳලා ගේට්ටුව ඉස්සරහ හරකෙක් මරලා ඒ ලේවලින් මේ ගේ වටේ ඉන්න කියනවා. ඔන්න මොකද්ද? තමනුත් පීඩාවට පත් වෙලා ඒ වැඩපිළිවෙලේ ඉන්නේ. අනිත් අයටත් පීඩාව දීලා ඒ වැඩපිළිවෙලේ ඉන්නේ. එහෙමයි ඉන්නවා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, කවුද මේ තමනුත් අනිත් අයවත් පීඩාවට පත් නොකරන වැඩපිළිවෙලේ ඉඳමින් නිවී සැනසුණු ජීවිතයක් ඇති කරගන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලෝකයට පහළ වෙනවා ඒ රාග දේශ මෝහ දුරු කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මුල මැද අවසානයේ පිරිසුදු ලෙස ධර්මයේ දේශනා කරනවා. අන්නේ ධර්මයේ දේශනා කරද්දී පින්වන්ත පුතෙක්, පින්වන්ත දුවෙක් සමහරක් වෙලාවට ඒ ධර්මයේ ගෘහපතියෙක් නැත්නම් ගෘහපති පුත්‍රයෙක් කියලා කියන්නේ ඒ පුතා ඒ බණ අහලා මේ ඒ පිරිසිදු ධම් වැඩපිළිවෙලෙහි හික්මෙන්න කැමති වෙනවා කියනවා. අනේ මටත් මේ දුක්ඛිත සසරේ නිදහස් වෙන්න, මේ දුකෙන් නිදහස් වෙන්න මේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න නැත්තම් කියලා ගිහිල්ලා පැවිදි වෙනවා කියනවා. පැවිදි වෙලා පැවිදි වෙන්න සියලු දේ අතහරිනවා කියන කුඩා වූ මහත් වූ සියලු දේ අතහැරලා ඇවිල්ලා පැවිදි වෙනවා කියලා. පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන ඒ ශික්ෂාපද ඉතාමත්ම ගෞරවයෙන් ආරක්ෂා කරනවා කියනවා. ඒ කියන්නේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, දඩුම් ගුරු අතාරිනවා, ඊට පස්සේ අබ්‍රහ්මචාරී බව අතාරිනවා, බ්‍රහ්මචාරී කෙනෙක් වෙනවා, අයහපත් හැසිරීම් දුරු කරනවා, ලාමක දෙයක් වන මේ තුන සේවනයෙන් වළකිනවා, බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. ඒ විදිහට ධර්මයේ කතා කරනවා, විනය කතා කරනවා, හොඳට මතක තියාගන්න ඕනි දේවල් මතක තියාගෙන ඉන්නවා. ඔන්න ඔය විදිහට ශික්ෂාවේ සමාදන් වෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන ශික්ෂාපද තියෙනවා. ගස් හිඳින්නේ නැහැ, උදේවරු විතරක් කැපදේවල්, සරුදේවල්, කැපසරු දේවල් විතරක් වළඳනවා, රාත්‍රී ආහාරයේ විකාල භෝජනයෙන් වළකිනවා, නැටුම් ගැයුම් වාදනාදී විකාර දර්ශන නරඹන්නේ නැහැ, සැප පහසු ආසන හොයාගෙන යන්නේ නැහැ. මේ විදිහට මොකද්ද කරන්නේ? හොඳට ශික්ෂාපද සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඒ වගේම ලද දෙයින් සතුට වෙනවා කියනවා. ලද දෙයින් සතුට වෙනවා කියනවා. ඒ කියන්නේ ලද චීවරයෙන්, ලද පිණ්ඩපාතයෙන්, ලද සේනාසනයෙන්, ගිලම්පස වලින් සතුට වෙනවා කියනවා. සතුට වෙලා නිවැරදිව සීල සම්පන්නව ලද දෙයින් සතුට වෙලා වාසය කරනවා කියනවා. ඒ වගේම තමයි මේ කෙලෙස් ඇතිවන කිසිම සටහනක් ඇහෙන් ගන්නෙ නැහැ කියනවා. ඇස සංවර කරගන්නවා කියනවා. ඒ වගේම කන සංවර කරගන්නවා, නාසය, දිවකය, මනස සංවර කරගන්නවා කියනවා. යම් මනසට අරමුණක් ආවට පස්සේ ඒ මනස අසංවර වුණොත් අරමුණක් ඇවිල්ලා ආසාව, තරහ වගේ පාපී අකුසල් හට ගන්නවා නම් ඒ බඳු කිසිම නිමිත්තක් ගන්න නැතුව හොඳට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා කියනවා. හොඳට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා කියනවා. මේ කවුද මේ? මේ ලෝකේ අර පෙස්ස කිව්වා මම පහදින්න එක කෙනෙකුට කියලා. ඒ කවුද? තමන්ටත් පීඩාවක් නොදෙන, අනිත් අයටත් පීඩාවක් නොදෙන, තමනුත් පීඩාවටපත් නොකරන වැඩපිළිවෙලක හික්මෙන, අනිත් අයටත් පීඩාවටපත් නොකරන වැඩපිළිවෙලක හික්මෙන, මේ ජීවිතේම නිවිසනුසුණු ජීවිතයක් උදා කරගන්න, තෘෂ්ණාව දුරු කර සිටින් වාසය කරන කෙනෙක් ඉන්නවා. ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති කරගන්න කෙනෙක්. ආන්නයා මේ එහෙම කෙනෙක් වෙන්න, එහෙම කෙනෙක් වෙමින් ඉන්න කෙනෙක් හික්මෙන වැඩපිළිවෙල මේ. මොකද්ද? පළවෙනි එක සීල සම්පන්න වෙනවා. ඊළඟ එක භාගතුන් වහන්සේගේ ධර්මය අහලා සීල සම්පන්න වෙනවා. ඊට පස්සේ ලද දෙයින් සතුට වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවර වෙනවා. ඒ වගේම ඊළඟට භාගතුන් වහන්සේ වදාලා හොඳට සිහිනුවණින් යුක්තව ඉස්සරහට ඇවිදගෙන යනවා. පිටිපස්සට ආයමත් එනකොට එනවා මනා සිහිනුවණින් යුක්තව. ඊට පස්සේ වටපිට බලනකොට හොඳ සිහියෙන් බලනවා කියනවා. අත්පා හකුලනකොට පවා හොඳ සිහියෙන් ඒක කරනවා කියනවා. කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැතුව.
පාත්‍ර සිවුරු දරනකොට ඇඳුම් ඒ කියන්නේ ඇඳුම් අඳිනකොට ඒ වගේම මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පරිහරණය කරනකොට වැසිකිලි කැසිකිලි කරනකොට පවා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගෙන ඉන්නකොට පවා නිශ්ශබ්දව ඉන්නකොට පවා කතා කරනකොට පවා හොඳ සිහිනුවණින් යුක්තව ඒ දේ කරනවා කියනවා. සිහිනුවණ පවත්වනවා. සති සම්පජන්ණයෙන් යුක්ත වෙනවා කියනවා. දැන් මේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන මේ තමනුත් අනිත් අයත් පීඩාවටපත් නොකරන වැඩපිළිවෙලක හික්මන එක එහෙනම් ලේසිද අමාරුද? හරිම අමාරු දෙයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ, මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ, අංගුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ භාගතුන් වහන්සේ මුණ ගැහුණට පස්සේ තමනුත් පීඩාවටපත් නොකරන අනිත් අයටත් පීඩා නොදෙන වැඩපිළිවෙලක හික්මිලා සුවපත් භාවයට පත්වෙච්ච තෘෂ්ණාව දුරු කරපු සිතින් නිවී සැනසුණු සිතින් ජීවිතය ගත කරපු උත්තමයන් වහන්සේලා. ඒ උත්තමයන් වහන්සේලා බිහි වෙච්ච විදිහ මේ තියෙන්නේ. භාගතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයෙන් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා, ලද දෙයින් සතුට වීමෙන් සිහි කල්පනාවෙන් යුක්තව දුර ඈත වන අසපුවකට යනවා කියනවා. සේනාසනයකට යනවා, ආරණ්‍යයකට යනවා, පර්වතයකට දියැලි අසලට ගිහිල්ලා නිදහසේ මොකක් හරි පිදුරු වලින් හරි ගයක් හදාගෙන පැලක් හදාගෙන එහි වාසය කරනවා. ඊට පස්සේ නීවරණ බැහැර කරමින් කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා ආදිය බැහැර කරමින් සිත පිරිසිදු කර ගන්නවා. මේ ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන් විදිහට ජීවිතේට යම් ඒ යථාර්ථය දකින්න පුළුවන් විදිහට එයා ලස්සනට සිත සකස් කරගන්නවා මේ උපක්ලේශ බැහැර කරමින්. ජීවිතයේ ඇත්ත දකින්න බැරුව තියෙන්නේ මොකක් හින්දාද? පංච නීවරණ හින්දා. අවිද්‍යාවට තියෙන අවිද්‍යාව පෝෂණය වෙන්න ලැබෙන ලොකුම හොඳම ආහාරය තමයි කියනවා පංච නීවරණ. ඉතින් ඒ නිවන ආවරණය කරලා තියෙන ඒ පංච නීවරණ බැහැර කරමින් ඉන්නවා කියන. හැබැයි ඊට ඉස්සෙල්ලා අය ටිකක් කරා මොකද්ද? මේ හුදකලාවේ ඉඳමින් බණ භාවනා කරන ගමන් ඒව බැහැර කරන්නේ සීලෙහි පිහිටලා, ඉන්ද්‍රිය සංවරෙහි පිහිටලා, ලද දෙයින් සතුටු වීම තුළ පිහිටලා, සිහියෙන් යුක්තව. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ප්‍රඥාව දුර්වල කරන හිතට උපක්‍රේෂී වූ මේ නීවරණ පහ අත්හැරලා ඊට පස්සේ පළවන ධානය, දෙවන ධානය, තුන්වන ධානය, හතරවන ධානය ආදී ධාන උපදවා ගන්නවා. ඒ විදිහට සිත සමාධිමත් වෙලා ඒ අර කෙලිස් දුරු කරන්න ඕනි, තමනුත් අනිත් අයටත් පීඩාවටපත් නොකරන වැඩපිළිවෙලක ඉක්මෙන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ ළඟ උතුම් පැවිද්දට ආපු ඒ උත්තමයා, ඒ ශ්‍රාවක දරුවා මොකද කරන්නේ? සිත පිරිසිදුනාට පස්සේ සිත බබලනකොට දැන් නීවරණ නැහැ, ධ්‍යාන 4 ලැබිලා, හරි ප්‍රභාෂවරයි සිත, උපක්ලේශ නැති වෙලා, සිත මෘදු වෙලා, අවබෝධයට සුදුසු විදිහට සකස් වෙලා තියෙන්නේ. කම්පා වෙන්නේ නැහැ, සෙලවෙන්නේ නැහැ. අපේ වගේ හිත එහෙම යන්නේ නැහැ. සිත ශාන්තයි. හිත විසිරෙන්නේ නැහැ. නොසෙල්ලී තිබුණාම, අකම්පිත වුණාම තමන් කලින් ගත කරපු ජීවිත මොන වගේද කියලා ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගෙන ඒක බලනවා. ඒ පෙරගත කරපු ජීවිත පිළිබඳව ඥානය ලබා ගන්නවා. මම මේ වගේ හිටියේ, අර જાතිය මෙහෙම හිටියා, දිවි ලෝකෙ හිටියා, මෙහෙම සංවට්ට කල්ප, විවට්ට කල්ප මේ විදිහට මම ගත කළේ කියලා ඒ ශ්‍රාවක දරුවා ඒ නිවිසනසුන් ජීවිතයක් උපදවා ගත්ත කෙනා, උපදවා ගන්න වෙහෙසෙන කෙනා, හික්මෙන කෙනා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබා ගන්නවා. ඊට පස්සේ බලනවා ඒ ප්‍රභාස්වර සිතින් යුක්තව මොකක්ද මේ සත්වයන් කර්මානුරූපව චුත වෙනවා, කර්මානුරූපව උපදිනවා. සමහරක් අය උසස්, සමහරක් අය පහත්, ලස්සන, කැත, සුගති, දුගති කර්මානු මේ ලෝකවල උපදිනවා. අනේ මේ සත්වයන් කයෙන් වැරදි වැඩ කරලා, වචනයෙන් වැරදි වැඩ කරලා, මනසින් වැරදි දේවල් හිතලා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා මේ නිරේ වැටලා දුක් විඳිනවා. හැබැයි යහපත් දේවල් සිත කය වචනයෙන් කරලා පින් රැස් කරගෙන පිරිසක් සුගතිය උපදිනවා කියලා දැනගන්නවා. කර්ම ඒ චතුූපපාත ඥානෙ උපදවා ගන්නවා. ඒ වගේම තවත් බලන මොකක්ද? ඔව්, සිත සමාධිමත් කරගෙන, සිත එකඟ කරගෙන අකම්පිතව තියෙනකොට
ප්‍රභාෂ්වරු සිතින් ඉන්නකොට බලනවා මොකක්ද මේ දුක කියන්නේ? දුකේ හට ගැනීම මොකක්ද? දුකේ නිරෝධය මොකක්ද? මේ දුක් නිති කිරීම පිණිස පවතින මාර්ගය මොකක්ද? ඒ වගේම ඒ උත්තමයා දැනගන්නවා මොකක්ද? මේවා තමයි ආශ්‍රව. මේ තමයි ආශ්‍රවයන්ගේ හට ගැනීම. මේ තමයි ආශ්‍රවයන්ගේ නැතිවීම. මේ තමයි ආශ්‍රවයන් නැති කිරීම පිණිස පවතින මාර්ගය කියලා යථාර්ථය වැහුන් නැති විදිහට මෙච්චර කාලයක් සසරේ වැහිලා තිබ්බා. හැබැයි මේ වැහිලා තිබ්බ ඔක්කොම හොඳට පැහැදිලි කරගන්නවා. යථාර්ථයම ජීවිතේ ඇත්තම දැකලා ආශ්‍රව ෂය කරපු රහතන් වහන්සේ නම බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ විදිහට යථාර්ථය දැනගන්නකොට මේ ඇත්ත දැනගන්නකොට යථාර්ථය දැනගන්නකොට ඒ පින්වතාගේ ඒ නිවි සංසුන් ජීවිතයක් උපදවා ගන්න භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වූ උත්තමයාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් භවආශ්‍රවයන්ගෙන් අවිජ්ජාශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණාට පස්සේ නිදහස් වුණා කියලා දැනගන්නවා. ඉපදීම නැති වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කල යුතු සියලු දේ කළා කියලා. මම ආය සසරට වැටෙන්නේ නැහැ කියලා හොඳට දැනගන්නවා. පින්වත් මහණෙනි, ඔන්නෝකයි කියනවා. තමාව පීඩාවටපත් නොකරගන්නා වූ, තමාව පීඩාවටපත් කරන වැඩපිළිවෙලක නොසිටින්නා වූ, ඒ වගේම අනිත් අයත් පීඩාවටපත් නොකරන, අනිත් අය පීඩාවටපත් නොකරන වැඩපිළිවෙලක සිටින්නා වූ, මෙලොවදීම තෘෂ්ණා රහිතව නිවි සැනසුණු සිහිල්ලු සැප විඳිමින් සිටින්නා වූ ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරන්නා වූ පුද්ගලයා කියන්නේ මෙන්න මෙයාටයි කියනවා. කාටද? රහතන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට ලබන සේක වූ ධර්මයේ පුරුදු කරන කෙනෙකුත් ඇත්තටම Tamanට පීඩාවට පත් කරව ගන්න වැඩපිළිවෙලක නැහැ. අනිත් අය පීඩාවට පත් කරන්නෙත් නැහැ. ඒ වැඩපිළිවෙලකත් නැහැ. එතකොට යාර ටිකෙන් ටික ගිහිල්ලා සම්පූර්ණයෙන්ම සැබෑ ලෙසම නිවි සැනසුණු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා අපි අදහසක් ගන්න ඕනේ. අපේ පුළුවන් තරම් අඩුපාඩු අපි අර පෙස්ස කිව්වා වගේ තිරිසන් සතු වගේ වෙන්නේ නැතුව පුළුවන් තරම් අඩුපාඩු හදා ගන්න දැන අඩුපාඩු අපේ තියෙනවා නම් ඒවා ධර්මයේ තුල පිහිටලා හදා ගන්න ඕනේ. ඒ වගේම අනිත් අයටත් Tamanටත් පීඩාවටපත් නොකරන වැඩපිළිවෙලක් තුල හික්මෙමින් අනිත් අයට පීඩා නොදී පව් නොකරගෙන අහිංසකව මේ විදිහට සීලවන්තව ගුණදහම් දියුණු කරමින් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිට ලබන්න අපි ආස කරන්න ඕනේ. ඒන්නේ කැමැත්තත් එක්ක ඒ ආසාවත් එක්ක අපිට පුළුවන්කම ලැබෙයි මේ බුද්ධ ශාසනය පිහිට ලබන්න. ඉතින් ඒ දේශනාව කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ගොඩාක් සතුටටපත් වුණා. ඇයි මේ ලෝකේ කාටවත් පීඩාවක් දෙන්නේ නැති, අනිත් අය පීඩාවටපත් කරවන්නේ නැති, තමනුත් පීඩාවටපත් වෙන්නේ නැති, තමන් පීඩාවටපත් කරන්නේ නැති වැඩපිළිවෙලක හික්මෙන ලස්සන ශාසනයක් නේ අපිට දායාද උනේ. අපි ඉන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ළඟනේ කියලා එදා ඒ චම්පා නුවරදී ඒ ස්වාමීන් වහන්සේලා සතුටු වෙන්නේ නැති. ඉතින් ඒ හින්දා අපිත් අපේ ජීවිතේට අප්‍රමාණ පින් රැස් කරගෙන තියෙනවා. මේ වෙනකොටත් මේ පින් උතුම් ගොඩාක් බුද්ධ ශාසන ලැබුණ වෙලාවේ ඒ පින් බලෙන් නැවත ධර්මයේ ශ්‍රවණය කරලා ලද දෙයින් සතුටු වෙමින් ඉන්ද්‍රිය සංවර කරගෙන සීලවන්තව සිහිනුවණින් යුක්තව ජීවිතය ගත කරලා නීවරණ ප්‍රහාණය කරමින් අපටත් මේ ගෞතම බුදුසසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන වාසනාව උදා වේවා. පීඩාවටපත් නොවි අනිත් අය පීඩාවටපත් නොකර ඒ නිවන් මගෙහිම හික්මෙන්නට ඒ සැබෑම වූ යහපත් වූ කලන මිතුර ඇසුර නිති සැලසේවා. අමා මහ නිවනින් සැනසෙන්නටම අපිට මේ උතුම් දේශනයත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි, පුණ්‍යානුමෝදනාව අද දවසේදී
මේ උතුම් අයන් වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ රද්දොළු ගම පදිංචි චානුල තේජාන් පොත්මුල පුතා ඇතුළු පවුලේ හැමදෙනා. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් සක්දේවිඳුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දෙවියෝ, සුමන සමන් දෙවියන්, ආලවක දෙවියන් ඇතුළු සියලුම පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සීක බල දහමින් දියුණු වෙත්වා. දෙවියෝද ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් පිරිස නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මිය පරලොව ගිය නිශාන් පොත්මුල්ල, KB චන්ද්‍රසිරි, රංජිත් ප්‍රේමසිරි, JA සිල්වා, KB සයිමන්ද සිල්වා, හැරියට් විමලාවතී යන ඒ මියගිය සියලුම ඥාතීන්ටත් පින් කැමැත්තෙන් සිටින සසර පුරාවට මියගිය ඔබ අප හැමදෙනා නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයට, ගිලන්ව සිටින සීල ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදුසසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරු අංක 3 D3 ජාතික නිවාස ක්‍රමයේ රද්දොළු ගම කියන ලිපිනේ පදිංචි පින්වත් චානුල තේජාන් පොත්මුල් පුතාට මේ පින් අනුමෝදන් වෙත්වා. පවුල හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවසම්පන්නිය චිරජීවනයේ සියලු යහපත උදා වේවා. ඒ පින්වත් දරුවන් හැම දිනාට කිසි කරදරයක්, හිරිහැරයක්, බාධාවක් නැතුව පවුලේ හැම දිනාට කොරෝනා වෛරසයට ගොදුරු නොවි නිදුකින් සුවසේ වාසය කරන්න මේ පින් උපකාර වේවා. ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න ඒ පවුලේ හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. වහ නිදුක් නිරෝග සුවසම්පන්නිය සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ සේවය කරන දරුවන් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම දූ දරුවන් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දුක් නිරෝග සුවසම්පන්නිය සැලසේවා. නිවසේ සිට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටමත් අපගේ ආදරණීය දෙමව්පියන්ට, ගුරුවරුන්ට, නැහිත මිතුරන් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවසම්පන්නිය චිරජීවනයේ සියලු යහපත උදා වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ඊට අනුව ජීවිතය ගත කරන්න ඔබ අප හැම දිනාට වාසනාව උදා වේවා. අප හැම දිනාටම මේ පින් බලෙන් කිසි කරදරයක්, බාධාවක් නැතුව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.